වන වගාව ප්‍රතිවන වගාව එහෙමත් නැත්නම් අලුතින් වනාන්තර නිර්මාණය කිරීම මේ මොන ආකාරයට ගත්තත් අලුතෙන් වනාන්තරයක් අපේ පරිසරයට එකතු කරන්න පුළුවන් නම් ඒක ඊටාම වටින කාර්යයක්. මොකද වනාන්තර වලින් විතරයි පරිසරයේ ප්‍රධාන අංග තුන වන ජලය, පස, වාතය කියන තුනටම සහයෝගයක්. එහෙම නැත්නම් ඒක ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමක් හෝ වැඩි දියුණු කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. තනි ගස් වලට මේක කරන්න අමාරුයි, බැරි කමක් නැහැ. නමුත් ඒකේ ප්‍රමාණය ඒක නොදැනෙන නොගිනිය හැකි ප්‍රමාණයක්. හැබැයි කැලයක් එකතු වුණාම ගස් විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඒ පරිසර පද්ධතියක් බවට පත් වුණාම ඒකේ සිද්ධ වෙන කාර්යයන් අති විශාලයි. ඉතින් ප්‍රතිවන වගාවක එහෙම නැත්නම් වන වගාවක එහෙම නැත්නම් අලුත් වනාන්තරයක් ඇති කිරීමක වටිනකම මිල කළ නොහැකි තියෙනේව ආරක්ෂා කර ගැනීම අංක 1 වෙද්දී දෙවෙනියට කරන්න පුළුවන් හොඳම දේ තමයි අලුතින් වනාන්තර වනගහනය වැඩි කිරීම. මේක පර්චේස් එකක වනාන්තරයක්ද නාගරිකව නම් මේවට කියන අපි නාගරික උද්‍යාන, නාගරික වනාන්තර එහෙම නැත්නම් ආබේටම් කියලා. ඒ වගේ කුඩා නාගරික වනයක් හදන්න පුළුවන්. පර්චේස් එකක දෙකක උනත් මේක කරන්න පුළුවන්. ඒ වගේම අක්කර එක දෙකක උනත් වන වගාවක් කරන්න පුළුවන්. අපි ඈත පළාත් වලට ගියාම කොළඹින් පිට ගියාම අපේ ලංකාවේ ඕන තරම් ප්‍රදේශ තියෙනවා අක්කර දෙක තුන වනාන්තර හදන්න පුළුවන්. ඒ වගේම අක්කර 100,000 2000 හදන්න පුළුවන්. ලෝකේ රටවල් තියෙනවා වනාන්තර හෙක්ටයාර එහෙම නැත්නම් අක්කර දහස් ගණන් ලක්ෂ ගණන් වවලා හදලා රටට දායාද කරපු රටවල්. ඉතින් මේ වගේ ව්‍යාපෘතියක් අපි කොහොමද කරන්නේ? පාසලක පාසල් ළමුන් ටිකක් විදියට එහෙම නැත්නම් ගමක ගමේ ළමයි විදියට ගමේ ප්‍රජාව විදියට වතු නිවාස වල ප්‍රජාව වගේ එහෙම නැත්නම් මේ මොනම කණ්ඩායමකට රාජ්‍ය ආයතනයකට පෞද්ගලික ආයතනයකට එහෙම නැත්නම් ස්වේච්ඡා කණ්ඩායම මේ ඕන කෙනෙක්ට වනාන්තරයක් හැදීමේ වගකීම අභියෝගය බාර ගන්න පුළුවන්. මේකෙදි මේක කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන එක තමයි මම මෙතනදී කරන්න උත්සාහ කරන්නේ. පළවෙනිම කාර්යය තමයි වනාන්තරයක් හදන්න පටන් ගන්න කලින් අපි තෝරගන්න ඕනේ සයිට් එකක්. අපි ඒ කියන්නේ තැනක් තෝරගන්න ඕනේ. කොහෙද මේ වනාන්තරය අපි වනාන්තරයක් වගා කරන්න තෝරගන්නේ? වනාන්තරයක් හදන්න තෝරගන්න තැන මොකක්ද කියන එක. ඒකට තැන තේරීමේදී අපි බලන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ තැන වනාන්තරයක් හදන්න අවශ්‍යතාවයක් තියෙන තැනක්ද කියන එක. දැන් වනාන්තරයක් හදන එක කොතන හැදුවත් අවශ්‍යතාවය තියෙනවා. හැබැයි සමහර වෙලාවල වනාන්තරය හදන්න වඩාත්ම සුදුසු තැන තෝරගද්දී වැඩිපුරම මේ වනාන්තරය හදන්න පහසු වෙන මේ වනාන්තරයෙන් ලැබෙන සේවාවන් වැඩිපුර ලැබෙන්න පුළුවන් පහසු වෙන සහ මේ වනාන්තරය වැඩිම බලපෑමක් කරන්න පුළුවන් මොන වගේ තැනක හැදුවොත්ද කියන එක තමයි බලන්න ඕනේ. එතකොට ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි කාර්යය තමයි ස්වභාවික වනාන්තරයක් තියෙනවා නම් ඒ ස්වභාවික වනාන්තරයට කිට්ටුවෙම වනාන්තරයක් හදන්න පුළුවන් නම් ඒකට ඈඳෙන විදිහට අපි මේ ස්වභාවික වනාන්තරයේ ප්‍රමාණය වැඩි කරනවා. එතකොට අන්න ඒක ඊටාම හොඳ තෝරා ගැනීමක්. ඊළඟට ගත්තොත් ජල පෝෂකයක් ආශ්‍රිත විඩමක් තියෙනවා නම් ඒක වනාන්තරයක් බවට පත් කළ හැකි නම් ඒක ඊට ඒ වගේම වටිනවා. මොකද හේතුව ජල පෝෂකයට ඒක බලපානවා. එහෙම නැතුව අපි ගිහිල්ලා යම් කිසි විදියකින් තැනක් තෝරගත්තොත් එතන වටේ පිටේත් වනාන්තර නැහැ, මෙතන ජල පෝෂකයකුත් නැහැ. නමුත් වනාන්තරයක් හදන්න කියලා අපි එතන තෝරගන්නවා වෙන වඩා සුදුසු තැන් තියෙන්න පුළුවන්. එහෙම තියෙද්දි අන්න එතකොට අපි තෝරගන්න තැන එච්චරම සුදුසුද කියන ගැටලුවක් එනවා. මොකද හැම වෙලාවෙම ස්වභාවික වනාන්තරයකට කිට්ටුවකින් වනාන්තරයක් හදනවා මේක හැදෙන්න තියෙන සම්භාවිතාවය ඒක ඉක්මනින් හැදීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. ඉතින් මේ වගේ තැන තෝරගද්දී අපිට බලන්න වෙන කාරණා කීපයක් තියෙනවා. ඊළඟ කාරණය තමයි මේ වනාන්තරය හදන්න අපි තෝරගන්න ඉඩම කියන එක. ඒකත් එක්කම බලන්න ඕනේ ඉඩම කොහොමද කියන එක. එතකොට මේ ඉඩම දැන් අපි සුදුසු තැනක් තෝරගන්නෙත් මේ ඉඩම සුදුසු තැන තෝරගත්තට වැඩක් නැහැ මේ ඉඩම කාටදයිද කියන එක. එහෙම නැත්නම් මේ ඉඩම දිගු කාලීනව අපිට භාවිතයට ගත හැකි වනාන්තරයක් විදිහට දිගටම තියෙද කියන එක අපි දන්නේ නැත්නම්. ඉතින් ඒකින්ද ඉඩම ඊටාම වටිනවා. මේ ඉඩම මෑත කාලේදී එහෙම නැත්නම් මේ ඉඩම අනාගතයේදී වෙනත් ව්‍යාපෘතියකට නොයදෙන එකක් විය යුතුයි. එහෙම නැත්නම් නොයදෙන තැනට කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒක අපි කිවිසුමකින් හෝ රජයත් සමග වන එකගතාවයකින් හෝ රජය සම්බන්ධ කරගෙන හෝ කරන යම්කිසි ව්‍යාපෘතියක් විදිහට කරපුවාම
ඒකට යම් නෛතිකමය යම් බලයක් ලැබෙනවා. ඒක ඒ ව්‍යාපෘතිය දිගු කාලිනව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයේ හැකියාව සහ වගකීම ලැබීම තුළ ඒ ඉඩම සුදුසු ඉඩමක් බවට පත් වෙනවා. එහෙම නැතුව අපි පෞද්ගලික ඉඩමක් තෝරගෙන අයිතිකාරයෙක් නැති ඉඩමක් තෝරගෙන අයිතිකාරයෝ ඇතහැරලා ගිය ඉඩමක් තෝරගෙන නැත්නම් LRC වගේ ඉඩමක් කියන්නේ ලංකාවේ වැවිලි මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම සභාවේ ඉඩමක් තෝරගෙන ඒ ඉඩම වෙනත් ආයතනයකට මේ වෙනකොට බදු දීලා තියෙන එකක් වුණා නම් අපි දන්නේ නැතුව වනාන්තරයක් හැදුවා නම් අපිට ඒක ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒකින්ද අපි ඉඩම තෝරා ගැනීමේදී හොඳින් තේරුම් ගන්න ඕනේ මේ ඉඩමට අනාගතයේදී තර්ජනයක් නැති එකක් හෝ තර්ජනයක් ඇති නොවන තැනට අපිට වගකීමක් ගත හැකි ඉඩමක් බවට පත්විය යුතුයි මේක. එතකොට තමයි අපි තෝරා ගන්න ඉඩමේ ව්‍යාපෘතිය සාර්ථකව අපිට කරන්න හැකියාව ලැබෙන්නේ. ඊළඟට බලන්න ඕනේ ප්‍රධාන කාරණේ තමයි මේ මම කිව්වා දැන් වඩා සුදුසු ස්ථානයේ තෝරා ගැනීම වන වගාවට ඊළඟට ඉඩමේ අයිතිය සම්බන්ධව ඉඩම අනාගතයේදී තර්ජනයක් නැති ඉඩමක් එහෙම නැත්නම් තර්ජනය අපිට අවම කළ හැකි තර්ජනය වැළැක්විය හැකි ඉඩමක් විය යුතුයි ස්ථානයක් විය යුතුයි. ඊළඟ කාරණේ තමයි මේ වනවගාව තුළින් වැඩිපුරම ප්‍රතිලාභය ලැබිය හැකි ස්ථානයක් විය යුතුයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජල ආශ්‍රිත ජල සංරක්ෂණයට වැදගත් වෙන තැනක නම් මේ වනවගාව කරන්නේ. ඒකෙන් අතිවිශාල යහපත් ප්‍රතිඵල ටිකක් ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ වගේ ව්‍යාපෘතියක් කරනකොට මේ වනවගාව තුළින් තමන්ට ලැබෙන අවට ප්‍රජාවට ලැබෙන පොදුවේ ගමට ප්‍රදේශයට ලැබෙන වාසි ඵල ප්‍රයෝජන මොනවාද කියන එක සම්බන්ධව අපි ලයිස්තුගත කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ කිරීම ඒක කරනව විතරක් නෙමෙයි ඒක sannivedanaya කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එම යම්කිසි වනාන්තරයක් සෑදීම තුළින් මිනිසුන් සහ සතුන් අතර ඇති ගැටුම අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඌරන්ට ඉත්තෑවන්ට වගේ සත්තුන්ට මේ වනාන්තරය ඇතුළේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබීම. එතකොට මේ වනාන්තරය ඇති කිරීම තුළ වඳුරන්ට, රිලවුන්ට සහ අනෙක් සත්තුන්ට ඒකේ තුළ ඉන්න පුළුවන්කම ලැබීම. කුරුල්ල වගේ සත්තු ඇවිල්ලා අපේ ගෙවල් වල තියෙන පළතුරු ටිකට හානි කිරීම, අඩු කිරීම කරන්න පුළුවන්. ඒ අපි හදන වනාන්තරය තුළින්. ඉතින් මේ වගේ ලැබෙන වාසි ගොඩක්. ඊට පස්සේ ජල සංරක්ෂණය පැත්තෙන් ලැබෙන වාසි. මේ වගේ අපි තේරුම් ගන්න ඕනේ ඊළඟට උෂ්ණත්ව පාලනය කිරීම ඊට පස්සේ තෙත ස්වභාවය පවත්වාගෙන යාම වගාවන්ට අවශ්‍ය නැති දේවල් ඊට පස්සේ මේ කෘමීන් සායේ සතුන්ගෙන් පරාග පෝෂණය සිද්ධ වීම මේ වගේ පොදුවේ ප්‍රතිවන වගාවක් කිරීම තුළින් ලැබෙන්න පුළුවන් වාසි ටික අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඊළඟ අභියෝගය තමයි මේක අපි sannivedanaya කරන්නේ. ඒ අනුව මේ විදිහට ලැබෙන ප්‍රතිලාභ ප්‍රයෝජන පරිසරයේ ලැබෙන දායකත්වයේ මේ සියල්ල හොඳින් අදාළ පාර්ශ්වකරුවන්ට මේ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් ප්‍රජාවන්ට සහ කොටස් වලට දැනුවත් කරාම ඒ ව්‍යාපෘතිය සම්බන්ධව ඔවුන් හොඳ අදහසක් ලැබෙනවා. ඒ වගේම අවශ්‍යතාවය ඔවුන්ටත් ඇති වෙනවා. මොකද ඒක ඇත්තටම ලොකු පරිසර සේවයක් කාර්යයක් කරන වැඩක්. ඊළඟට තියෙන දේ තමයි දැන් අපි තෝරා ගන්නා භූමිය ගත්තාම මේ භූමිය අපි වර්තමානයේ හඳුනා ගැනීමක් කරන්න ඕනේ. භූමියේ වර්තමාන තත්ත්වය අපි ඒකට කියනවා current land use. වර්තමාන ඉඩමේ භාවිතය කුමක්ද කියන එක. දෙවෙනි එක තමයි baseline survey එකක්. baseline survey එකක් කියලා කියන්නේ වර්තමානයේ ඉඩම පවතින ස්වභාවය ගැන සරල සටහනක් අපි තේරුම් ගන්න ඕනේ. මේක අඳින්න පුළුවන්. බොහොම සරලව එහෙම ඇඳොත් තමයි වඩා සාර්ථක වෙන්නේ. ඇඳේ නැත්නම් ඒක සාර්ථක වීමේ ස්වභාවය අඩු වෙනවා වගේම අපිට අනාගතයේදී මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයේ සම්බන්ධව වාර්තා කරන්න ලියන්න ලෝකෙට පාඩමක් කියලා දෙන්න අපි මේ වැඩේ මෙහෙමයි කරේ කියන එක මේක තිබුණේ මෙහෙම අද මෙහෙම තිබුණේ කියන්න අපිට තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒකින්ද මේ පොඩි බේස්ලයින් සර්වේ එකක් කරගන්න පුළුවන්. මේ ඒක කරන්නේ මෙහෙමයි. දැන් මේ වර්තමාන තත්ත්වය පිළිබඳ සැලසුම් සටහනක් හදන්නේ ඉඩමේ ප්‍රමාණය අරගෙන ඒක ඇඳලා ඒක ඇතුලේ වර්තමාන තත්ත්වයන් අපිට මහා ලොකුවට ඒක විද්‍යාත්මකව කරන්න ඕනේ සරලව කරන්න පුළුවන්. මේ විදිහට අපි මේ ප්‍රදේශය අඳිනවා. ඒ සීමාවේ හැඩේ ස්වරූපේ ඇදලි ඉවර වෙලා ඕගොල්ලන්ට අපි පොඩි සටහනක් පෙන්වන්නම් කොහොමද මේ වගේ සර්වේ එකක් පේන්නේ කියලා. ඒ ඇඳලි වෙලා අපි තෝරගන්නවා. අපි අදිනවා මේක පිහිටීම් ස්වභාවයන් ඔක්කොම ටික අදිනවා. ගල් තියෙන තැන් ගල් තියෙන ස්වරූපය.
ඇල පාරවල් දිය පාරවල් යන්නේ කොහොමද මේ ඉඩමේ කොයි තැන්වලින්ද? වර්තමානයේ තියෙන ගස් මොනවාද? කොතනද ඒ ගස් තියෙන්නේ? ඒ ගස් වර්ග මොනවාද කියලා ලියන්න පුළුවන් වඩා හොඳයි. එහෙම නැත්නම් වර්තමානයේ තියෙන්නේ කොහොමද? වර්තමානයේ පඳුරු තියෙනවා නම් මේවා මොනවාද තියෙන්නේ? වර්තමානයේ ඖෂධ පැලෑටි තියෙනවා නම් ඒවා කොහොමද? ඉතින් මේ වගේ මේ ඉඩම ගැන අදහසක් ගන්න පුළුවන් පොඩි සරල සටහනක් අපි අඳ ගන්නවා. ඒ සටහන තිබීම තුළ අපිට ආසන්න වශයෙන් අදහසක් ගන්න පුළුවන් වර්තමානයේ මේකේ මේ අක්කරයක් නම් අපි කරන්නේ මේ අක්කරය ඇතුලේ දැනට ගස් 50ක් තියෙනවා. පැල 50ක් තියෙනවා. ඒවා මෙන්න මේ වගේ දේවල්. මේකෙන් දැනට ගලන දිය පාරවල් දෙකක් තියෙනවා. මේකේ දැනට වියලී ගිය දිය පාරවල් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වගේ මේක සටහනක් ඇඳගත්තාම ඒ වගේම මේකේ බෑවුම මේ ආකාරයක අංශක මෙච්චර ප්‍රමාණයක බෑවුම මේ වගේ මේ සටහන ඇඳ ගන්නවා. ඉතින් ඒක ඊටාම වැදගත් අනාගතයට වර්තමානයට වඩා සහ සැලසුම් කිරීමට ඊටාම වැදගත්. ඉතින් ඒක අපි අනිවාර්යෙන් සටහන් කරගත යුතුයි. ඒ වගේම ඊළඟ කාරණේ තමයි දැන් අපි සැලසුම් කරලා ඉවර වෙලා මේ සැලසුම් කරන්න ඕනේ මේක ප්‍රතිවන වගාව එහෙම නැත්නම් වන රෝපණයක් වන වගාවක් කොහොමද කරන්නේ කියන එක. ඒක කරනකොට ඒකේ අපි ඊළඟට බලාපොරොත්තු වෙන දේ තමයි දැන් මේකට සපයාගන්නේ මොන පැලද මොන ආකාරයේ පැලෑටි මොන ආකාරයේ ගස්ද අපි මේකේ දාන්නේ. එතකොට ඒක ප්‍රධාන අංගයක් වෙනවා. අපි හදන්නේ වනාන්තරයක් නම් ඒ වනාන්තරයට කිට්ටුවෙම තියෙන වනාන්තරයට ඊටාම කිට්ටු වෙන්න ඕනි. ඒක හා සමානව යන්න ඕනි. එතකොට ඒ ආසන්නයේම තියෙන වනාන්තරයේ තියෙන ගස් මොනවාද කියලා අපි යම්කිසි අවබෝධයක් ඒ වනාන්තරයට ගිහිල්ලා බලලා ගන්න ඕනේ. එතකොට ඒ වගේ ගස් තමයි වැඩිපුරම මේ වගේ වන වගාවකදී අපිට භාවිතා කරන්න සුදුසු පුළුවන් වගේම ඉක්මනින් වැවෙන්නේ. එතකොට ළඟම තියෙන වනාන්තරයෙන් හොඳට හැදෙන ලොකු ගස් මොනවාද කියලා අපි තෝරගෙන පුළුවන් තරම් ඒ ಜಾති වලින් පැල තවානක් ආරම්භ කිරීම හෝ පැල හොයා ගැනීම කරන්න ඕනේ. ඒ වගේම අපිට හඳුන්වා දිය හැකි පැල වර්ග තියෙන්න පුළුවන් ඕන තරම් ජල සංරක්ෂණයට වැදගත් වෙන කුරුල්ලන්ට සත්තුන්ට වඳුරන්ට සහ අනෙක් වනජීවීන්ට වැදගත් වෙන මිනිසුන්ට ප්‍රතිලාභ ලැබෙන කිතුල් වගේ දේවල් ඒ දේවල් සියල්ල අපිට භාවිතා කරන්න පුළුවන් පළතුරු ගස් වගේ දේවල්. ඉතින් ඒ අනුව අපි මේ වන වගාවේ පැල තෝරා ගැනීම කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම පැල තවාන් දැමීම සඳහා අවශ්‍ය වෙන හෝ පැල සපයා ගැනීමට අවශ්‍ය වෙන කටයුත්ත කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට භූමිය සකස් කිරීම තමයි ඊළඟ කාර්යය වෙන්නේ. දැන් පැල හිටවන්න පැල තියෙනවා නම් පැල හොයා ගන්න පුළුවන් නම් භූමිය සකස් කරන්න අවශ්‍ය වෙනවා. දැන් භූමිය සකස් කිරීම ක්‍රම කීපයකට කරන්න පුළුවන්. මේක ටිකක් ගැඹුරින් හිතන්න පුළුවන් දෙයක්. සමහර අවස්ථාවලදී අපි එච්චර හිතන්නේ නැතුව පැලසිටීම් කරනවා. නමුත් වඩා හොඳයි අපිට හරි භූමිය සකස්මක් හදාගන්න පුළුවන් නම්. මේක බෑවුමක් නම් අපි පාර්ශ්ව සංරක්ෂණය ගැන හිතන්න වෙනවා. බෑවුමක් නෙමෙයි නම් පාර්ශ්ව සංරක්ෂණයේ තරම් වැදගත් වෙන්නේ නැහැ. භූමිය සකස් කිරීම පමණයි කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට භූමිය සකස් කිරීමේදී පුළුවන් තරම් මේ පැලේ හිටවන අපි ලයින් එකකට නම් එහෙම නැත්නම් පේලියට නම් පැල හිටවන්නේ අපි අපිට සාමාන්‍යයෙන් අක්කරයකට උපරිම පැල 500ක් වගේ තමයි අපි හිටවන්නේ විශේෂයෙන්ම කැනපි එහෙම නැත්නම් මේ උඩු වියරක් හදාගන්න ශාක වර්ග හිටවනකොට. ඒ කියන්නේ ලොකු ශාක උඟක් උස යන ශාක. එතකොට පැල 500ක උපරිමයකට අවම වශයෙන් පැල 200ක්වත් හිටවන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය වන වගාවක් කරනකොට ලංකාවේදී කොහොමද කරන්නේ කියන එක. සමහර අවස්ථාවලදී වන වගා කරන අය කැනපි එහෙම නැත්නම් කැනපි ප්ලාන්ට්ස් අතරතුර එහෙම ඒවා උඩු වියන හදාගන්න පැල සහ වෙනත් පැල වර්ග මිශ්‍ර කරලා ඊටාම ඝන කැලෑවක් නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා හිතනවා. සමහර විට පැල 3000ක් පමණ අක්කරයක සීමාවේ හිටවනවා. එහෙම හිටෙව්වහමත් හොඳ වනාන්තරයක් ඝන වනාන්තරයක් හදා ගන්න පුළුවන්. හැබැයි ඒක ඊටාම මිල අධික. ඒ වගේම ලොකු වෙහෙසක් දරන්න ඕනි. කාර්යයක් වගේම පැල විශාල ප්‍රමාණයක් මිය යාමේ සම්භාවිතාවයක් තියෙන්න පුළුවන්. මොකද අපිට අවශ්‍ය වෙන්නේ වනාන්තරයක් හදනකොට මුලින්ම ඒ වනාන්තරයේ මූලික වනවැස්ම එහෙම නැත්නම් කැනපි එක අපි කියන උඩු වියන ලබා ගැනීම. ඉතින් ඒකට පැල 500ක වගේ උපරිමයකට යටත්ව අපිට හිටවන්න පුළුවන් නම් අපිට හොඳ කැනපි එකක් හදා ගන්න පුළුවන්. අපිට මේ පැල දිහා හොඳට බලන්න පැල සාත්තු කරන්න නඩත්තු කරන්න ඒවා හොඳට කරගෙන යන්න පුළුවන්. වගේම මේ පැල වලට අවශ්‍ය පහසුකම් ජල සම්පාදනයක් හෝ වෙනත් දෙයක් කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. එතකොට මේ වගේ ව්‍යාපෘතියකදී අපි බලන්න වෙනවා
මේ භූමිය සකස් කිරීමේ කාර්යය මොන විදිහටද කරන්න ඕනේ කියන එක අපිට ඒක පුළුවන් පේලි ආකාරයෙන් කපලා ඒ පැලහිටවල සීමාව වටේ පොළවේ පස බුරුල් කරලා ඒ පැලහිටවල සීමාවේ අවශ්‍ය නම් යම්කිසි කාණු ස්වරූපයෙන් යම්කිසි ප්‍රමාණයක් එලි කරලා ඒවා මැදට පොහොර ಜಾති කියන එකේ තේරුම තමයි පිදුරු ගොම එතකොට මානං මේ නොඑක ආකාරයේ අපි කුස්සි වලින් සමහර වෙලාවට අයින් කරන අපද්‍රව්‍ය මේ දේවල් එකතු කරලා මේ කසල මේවා දේවල් එකතු කරලා අපිට කොම්පෝස්ට් වගේ මිශ්‍රණ හදා ගන්න පුළුවන් ග්ලිසීරියා වගේ අතු වල කොළ එකතු කරලා අපිට කොම්පෝස්ට් වගේ දේවල් හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පස බුරුල් කිරීම විතරක් කිරීම පමණින් පස සාරවත් පසක් නම් හොඳ නයිට්‍රජන් ප්‍රමාණයක් හොඳ වාතාශ්‍රයක් හොඳ පස බුරුල් වීමක් සිද්ධ වුණායින් පස්සේ ඒ ප්‍රදේශයේ අපි හිතමු අපි පැල හිටවගෙන යන්නේ පේලි ආකාරයෙන් නම් මේ ඉඩමේ අපිට පුළුවන් අඩි 3ක් 4ක් විතර පළලට මේ පස බුරුල් කිරීම කරගෙන යන්න කරලා වලවල් හදාගෙන යන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි පස පොළව සෑදීම කළ යුත්තේ. ඊළඟ කාරණය තමයි අර මං ඉස්සෙල්ලා වගේ පස සෝදා යාමේ සම්භාවිතාවයක් තියෙනවා නම් එතකොට ඒ ආකාරයෙන් අර වැටමාර එහෙම නැත්නම් ග්ලිසීරිය එහෙම නැත්නම් ලාඩප්පා මේ ශාකය අපිට පුළුවන් පේලි ආකාරයෙන් හිටවන්න පස සෝදා යාම වළක්වන්න ඊටාම ළඟින් හිටවන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි දන්නවා පැංගිරිමාන වගේ ශාකයක් අපිට ඒකත් පුළුවන් කිට්ටුවෙන් හිටවගෙන යන්න. එහෙම හිටෙවුවාම ඒකෙනුත් පාංශු කාදනය ඊටාම වළක්වනවා. එහෙම නැත්නම් ගල් වැටි ආකාරයෙන් එහෙම නැත්නම් අපි වැටි එහෙම නැත්නම් මේවට කියනවා ටෙරසින් කියලා. එහෙම නැත්නම් තට්ටු ආකාරයෙන් පස සමහර ස්ථානවල කපලා අපිට පුළුවන්කම තියෙනවා පස හොදගෙන යන එක යම් මට්ටමකින් අඩු කරන්න. ඉතින් කපන එක පස් කපන එක එහෙම නැත්නම් කන්දක් තැවිතලා හෝ මේ ටෙරස් කරන එකට වඩාම පහසුකම තමයි ස්වභාවික ක්‍රමවලින් මේ ආකාරයෙන් වැටමාර ළඟින් හිටවීමෙන් හෝ මානං වගේ දේවල් පැගිරිමාන වගේ දේවල් ඊටාම ළඟින් හිටවීමෙන් මේ තට්ටු හදාගෙන අපිට පුළුවන්කම තියෙනවා පාංශු සංරක්ෂණය කරගන්න. පැගිරිමාන නැති ප්‍රදේශවල නොඑක් මාන වර්ග තියෙනවා. හැබැයි එතනදී තෝරගන්න ඕනේ ඊටාම පහසුවෙන් ඉවත් කළ හැකි මාන වර්ගයක්. මොකද සමහර මාන වර්ග පස යටින් ගිහිල්ලා මුළු ප්‍රදේශයම ආක්‍රමණය කරනවා. එහෙම කරොත් මේක ගැටලුවක් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි පොළව සකස් කරගන්නේ. ඊළඟට බලන්න වෙනවා පැල හිටවන්න කලින් මේ ප්‍රදේශයේ වතුර නැත්තම් පැල හිටෙව්වට වැඩක් නැහැ. මේවා අපි කොච්චර වැස්ස කාලය අල්ලලා හිටෙව්වත් සමහර අවස්ථාවලදී වැස්සත් හිටිගමන් නැතුව යන්න පුළුවන්. අපි හිතනවට වැඩිය වෙනස් ආකාරයෙන් මොකද දැන් මේ කාලගුණ වෙනස් දේශගුණ වෙනස්කම් එක්ක. ඒකින්ද අපි බලන්න ඕනේ අපිට අවට තියෙනවා නම් ජල සම්පාදන ක්‍රමයක් ලබා දෙන්න මේකට. මේක බිඳු ජල සම්පාදනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි කියනවා අපේ ශ්‍රමිකයෝ යොදවලා කරන යම් ජල සම්පාදන ක්‍රමයක්. එහෙම නැත්තම් වෙනත් ආකාරයක ජල සම්පාදන මල් ආකාරයෙන් බිඳිති ආකාරයෙන් ලබා දිය හැකි ජල සම්පාදනයක් වෙන්න පුළුවන්. මේ වගේ ජල සම්පාදනයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ජල සම්පාදනයක් ලබා දීම අත්‍යවශ්‍යම කරන්නේ. මොකද මේ පැල ස්ථාවර වෙලා ඒව ඉක්මනින් එන්නේ හොඳ ජල සම්පාදනයක් තිබුණොත්. ඒකෙන්ද ජල සම්පාදනයක් ලබා දෙන්න පුළුවන් සියලු අවස්ථාවලදී ජල සම්පාදනයක් ලබා දිය යුතුයි. ඒ ජල සම්පාදනය ලබා දුන්නට පස්සේ අපිට පැල හිටවන්නත් කලින් කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. මේක අත්‍යවශ්‍යම නෑ. නමුත් ඒක කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒක තමයි මේ හෙවන ලබා දිය හැකි පැල මේ ඉඩමේ තැන් වල හිටවන්න ඕනි. හෙවන ලැබෙන. උදාහරණයක් විදිහට කැන්ද, ගැටබු, එහෙම නැත්නම් මේ ලාඩප්පා කියන වැටමාර මේ ග්ලිසීරියා වගේ දේවල් මේ වගේ දේවල් පොඩ්ඩක් අපිට හිටවන්න පුළුවන් නම් මේවා ඉක්මනින්ම හැදෙනවා. හැදිලා මේ පැලවලට යම් හෙවණක් දෙනවා. මොකද දවස පුරාම අවුව කියන එක පැල කාලයේදී පැලවලට එච්චර සුදුසු දෙයක් නෙමෙයි. ඒකින්ද අපි සෙවණක් ලබා දිය හැකි ඒ වගේ පැල ටිකක් හිටවලා ඊට පස්සේ පැල හිටවන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් අපි පැල හිටෙව්වට පස්සේ අපිට පුළුවන්කම තියෙන්නේ මේවට හෙවණ ලැබෙන ආකාරයෙන් අතු හෝ වෙනත් දෙයකින් මේක යම්කිසි මට්ටමකට ආවරණය කරන්න. එතකොට පැලවල වැඩිීමේ වේගය වැඩි වෙනවා. දැඩි අවුරශ්මයට පැල විනාශ වීම වැළැක් වෙනවා. ඒ වගේම පසේ තියෙන යම් තෙත ස්වභාවයක් රැකගැනීමේ හැකියාවත් මෙතනදී ඒවට ලැබෙනවා. ඉතින් මේක ඊටාම වැදගත් කාරණයක්. ඊළඟට තියෙන්නේ පැල සිටුවීම සඳහා වලවල් සකස් කිරීම. දැන් මේක හොඳින්ම හිතලා බලලා කරන්න ඕනේ දෙයක්. අපි මුලින්ම බලන්න ඕනේ අපේ පැල වල
පැකට්ටුව එහෙම නැත්නම් පැල කරලා තියෙන කවරය මොනතරම් ප්‍රමාණයක එකක්ද කියලා. එතකොට ඒ ප්‍රමාණයට අනුව තමයි අපි වල සකස් කළ යුතු වන්නේ. ඒ වගේම ඒ ප්‍රමාණයට වල සකස් කරනවා කලින් මම ඉස්සෙල්ලා කිව්වා අපි වටේ කොහොමද බුරුල් කරලා තියෙන්නේ පස්සේ. එතකොට වල සකස් කරනකොට මේ පැලේ ප්‍රමාණයට පැලේ උසට. එතකොට මේ පැලේක අපි එක වෙනම ඔබට පෙන්නනවා දකුණු පසින් මේක කොහොමද කරන්නේ කියන එක වෙනම පැකට්ටුවක් අරගෙන අපි වෙනම සඳහන් කරනවා මේ පැල හිටවන ආකාරය කොච්චර යට වෙන ප්‍රායෝගිකව අපි මේක කරලා පෙන්නනවා. ඔබට ඒක දකින්න පුළුවන්. ඒ අතරතුර අපි තේරුම් ගන්න ඕනේ මේ වල හදන්න ඕනේ සාමාන්‍යයෙන් පැකට්ටුවේ ප්‍රමාණයට පොඩ්ඩක් වැඩිපුර. එතකොට පැලේ යටට අපිට පුළුවන්කමක් තියෙනවා නම් සමහර අවස්ථාවලදී දැන් දැඩි පෑවිල්ල තියෙන තෙත ගතිය ඊට අඩු ප්‍රදේශවලදී නම් මේක පැලයි සිටවීම කරන්නේ අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. වල හාරලා වල යටට පොල්ලෙලි කීපයක් දාන්න පුළුවන්. අපිට කොහොමද දාන්න බෑ මේ ප්‍රදේශවල හොයාගන්න අමාරුයි ලංකාවේ. ඒකින්ද මේ කියන්නේ ලොකු වාණිජ වටිනාකමක් කොහොමවත් වලට තියෙන කොහොමවත් අපිට පහසුවෙන් ලබා ගන්න බෑ. මිල අධික වෙනවා. අපි ඒකින්ද පොල්ලෙලි හොයාගෙන පොල්ලෙලි යටට දාලා ඊට පස්සේ පස්තක්කුවක් දාලා ඒක උඩින් පැල හිටවන්න යොදා ගන්න පුළුවන්. කෙසේ නමුත් වලවල් සකස් කිරීම ඊටාම පරිස්සමින් කරන්න ඕනේ. පැකට්ටුවේ ප්‍රමාණය බලලා ඒ ප්‍රමාණයට මදක් වැඩිපුර වෙන විදියට කරලා. නමුත් පැකට්ටුවේ හැම වෙලාවෙම පැකට්ටුවේ පස්තට්ටුවේ සමාන උසකට වගේ මට්ටමකින් තමයි වල පැලේ හිටෙව්වයින් පස්සේ වලේ උස මට්ටමක් තියෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක අපි ප්‍රායෝගිකව කරලා පෙන්නනවා. ඊළඟට පැල සිටුවීම කරගෙන යනවා. දැන් පැල සිටුවීම කරගෙන යාමේදී තාම සැලකිලිමත් වෙන්න ඕනේ. පැලේ අල්ලන්නේ කොහොමද? පැලේ තැම්පත් කරන්නේ කොහොමද? පැලේ වටේ තියෙන පොලිතීන් කවරයක් නම් ඒ කවරය ඉවත් කරන්නේ කොහොමද? එතකොට ඒ කවරය ඉවත් කරලා ඒක හිටවනකොට මොනතරම් උසකින්ද හිටවෙන්න ඕනේ? පොළොව මට්ටමේ ඉඳන් කඳ උඩට එන්න ඕනද පහළට මේ ඔක්කොම අපි කරලා පෙන්නනවා මේක වෙනම ඒ ප්‍රායෝගිකව. එතකොට ඒ අනුව ඔබට පුළුවන් පැලේ හිටවන්නේ කොහොමද පැලේ අල්ලන්නේ කොහොමද කියන තැන ඉඳන් මේ පැලවල තියෙන නොඑක් පැවතිය හැකි රෝග තත්වයන් ගැනත් දැන් මේ සමහරු පැල කිලෝමීටර් 100 ගණන් දුරින් ගෙනහල්ලා පහෝදාම හිටවනවා. දැන් එහෙම කරුවාම මේ පැල ඊටාම දැඩි පීඩනයකට ලක් වෙනවා. ඒවා ඉක්මනින් පැලවෙන්නේ නැහැ සහ ඒවා පවතින තියෙන ස්වභාවය හුඟක් අඩු වෙන්න පුළුවන්. අපි ඒකට plant translocation sickness කියලා. ඒ කියන්නේ මේ පැලයක් ස්ථාන මාරු වෙලා වෙන තැනකට ගෙනාවයින් පස්සේ පැලයකට හැදෙන රෝගයක ස්වරූපය. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මේ ප්ලේන් එකකින් ඇවිල්ලා මේ බැස්සා වගේ දිගු ගමනකින් පස්සේ පැලවලටත් මේ තැනින් තැනට ගියාම දේශගුණ කාලගුණ තත්ත්වයන් සහ Taman ඉන්න ස්ථානය වෙනස් වුනහම ඒ යම්කිසි පීඩනයක් තියෙනවා. ඒ පීඩනය වළක්වලා තමයි පැලයට වන්නේ. ඒකින්ද ඒ කාලයක් ඒ හැම පැලයකට මේ Taman හිටවන්න යන පරිසරයට හුරු වෙන්න දීලා තමයි අපි හිටවන්න ඕනේ. ඉතින් ඒවා අපි ඉදිරියට ප්‍රායෝගිකව තව කතා කරනවා. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඊළඟට දැන් පැල හිටෙව්වට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා අපි අර කරු ගහලා හරි ඒව ආවරණය කළා හරි මේ දැඩි අවරශ්මියෙන් සහ නොඑක් සතුන්ගෙන් සිද්ධ වී හැකි කරදර වලින් මේක ආරක්ෂා කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ පැල ආරක්ෂා කිරීම ඊටාම වැදගත් කාරණයක්. ඒ සඳහා වන මාර්ගයක් සමහර තැන්වල අපි සුදු පාටින් රෙදි හෝ වෙනත් සුදු පාට දේවල් ටිකක් අදිනවා සත්වය ඇවිල්ලා මේවා කනවට. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් තාක්ෂණයන් ගොඩක් තියෙනවා. ඒ තාක්ෂණය Tamanට සුදුසු එක හොයාගන්න ඕනේ. මේ පැල හිටෙව්වට පස්සේ ඒවා ආරක්ෂා කරගන්න සත්තුන්ගෙන් සහ නොඑක් වී හැකි හානීන්ගෙන්. ඊළඟ කාර්යය තමයි පැල හිටවීමත් හරි අපි දැන් ජල සම්පාදනයක් යම් කිසි දෙයකට කරලා තියෙනවා. එහෙම නැත්නම් වර්ෂා කාලයේදී මේක හිටනවා. දැන් ඊට පස්සේ මේක පවත්වාගෙන යන්න. මේක පවත්වාගෙන යාමේ වගකීම කාටද? ඒකද ඒ වගකීම ලබාගෙන මේක පවත්වාගෙන යෑමේ වගකීමත් බාර දීලා ඒ වගකීම බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන මේ සියලු පාර්ශ්ව වලට. ඒ සඳහා විශේෂ නියෝජිතයෝ පත් කරගන්න පුළුවන්. නමුත් පොදුවේ හැමෝටම මේ වගකීම එනවා. මේ ව්‍යාපෘතිය අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 10කින් අපි දකින්න ඕනේ තැනට ගේන්න යනකම් මේක බලා ගැනීමේ වගකීම එනවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් අපි කැනපි පැල විතරනේ මුලින්ම හිතුවේ. ඒ කියන්නේ අපි මුලින්ම ලොකු වෙන පැල විතර හිටෙව්වේ අපිට අවශ්‍ය ආලෝක ප්‍රමාණය වළක්වගෙන ලබා ගන්න අවශ්‍ය වෙන උඩු වේනක් හදා ගන්න අවශ්‍ය වෙන මේ මූලික ප්‍රධාන පැල ඇටි වර්ග. එතකොට ඊට පස්සේ ගොඩක් කර්තව්‍යයන් කරන්න පුළුවන්. අපිට පුළුවන් පළතුරු පැල
ඖෂධ පැල, ඒ වගේම නොඑක් වනාන්තරවල හැදෙන මල් වර්ග, මේ මැස්සන්ට, වවුල්ලුන්ට, මේ සත්තුන්ට හැමෝටම අවශ්‍ය වෙන මේ දේවල් එකතු කරන්න පසු කාලිනව. ඉතින් ඒකින්ද සහ මේවට අලුත් ශාක විශේෂ මේ ප්‍රදේශවල තිබිලා වඳ වෙලා යන්න තර්ජනයට තියෙන මේ වගේ දේවල් හඳුන්වලා දීලා මේවා සංරක්ෂණය කරන්න. එතකොට එහෙම කෙරුවාම ඒ වගේම මේකේ අර පොඩි ජලපාරවල් වගේ තියෙනවා නම් ඒ ජලපාරවල් අවට හැදෙන්න ඕනි ශාක හඳුන්වලා දෙන්න. ඒ අවට හිටවන්න ඕනි පඳුරු වර්ග, පොඩි පැලෑටි වර්ග. ඉතින් මේ සියල්ලම අපිට කරන්න. ඒ විතරක් නෙමෙයි යම්කිසි දවසක අපි මේ කරන ප්‍රමාණය විශාල ලොකු ඉඩක් නම් මේකේ ජලය රැඳෙනවා නම් ජලය පවතින තැනක් වෙනවා නම් ජල උල්පතක් තියෙනවා නම් අපිට මේවට දේශීය සත්වයිනේ දේශීය මත්ස්‍ය වර්ග පවා හඳුන්වලා දෙන්න පුළුවන්. මේ වගේ ව්‍යාපෘති කෙරෙනු තැන් ලංකාවේ පවා තියෙනවා. ඉතින් අපි ඒව ගැන කතා කරමු. ඒ දේවල් අපි අවබෝධ කරගමු. මේ දේවල් සම්බන්ධව හොඳ දැනීමක් අත්දැකීමක් ලබා ගමු. ඒ වගේම අපිට මේක අනිවාර්යයෙන්ම මේ ව්‍යාපෘතිය කරලි වරුණාට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වැදගත්ම දේ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේක දිගටම පවත්වාගෙන යන්න ස්ථිරසාර ලෙස පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන වගකීම් බාර දෙන්න. මේක බලාගන්නේ කවුද? කාටද වගකීම තියෙන්නේ? රාජ්‍ය ආයතන කොහොමද හැසිරෙන්නේ? ප්‍රජාව කොහොමද හැසිරෙන්නේ? මෙතනට ගිහිල්ලා අනිත් ළමයින්ගේ දායකත්වය ලබා ගන්න කොහොමද? අනිත් පාර්ශව දායකත්වය ලබා ගන්න කොහොමද? නිතර මේ ප්‍රදේශය වඩා හොඳින් දියුණු කරන්න, පවත්වාගෙන යන්න, ඒ වගේම සත්තුන්ට මේක වඩා සුදුසු තැනක් බවට පත් කරන්න. මේ වනාන්තරයේ අවසානයේදී අවුරුදු 10කදී 20කදී ලොකු වනාන්තරයක් බවට පත් වෙනකොට ඒ පත් කිරීම සඳහා වන වගකීම දිගින් දිගටම පවත්වාගෙන යන්න ඒ වගකීම නොයෙක් කණ්ඩායම් වලට බෙදලා දීලා ඔවුන් ඒ රැක බලාගෙන ඒක ඒ කටයුතු කරන්න අවශ්‍ය වෙන වටපිටාව හදන එක ඊළඟ වැදගත් කාරණා. ඊළඟට මේ අවසාන වශයෙන් වැදගත්ම කාරණේ තමයි දැන් මේ වගේ එකක් කෙරෙනකොට මේ වගේ ව්‍යාපෘතියක් වෙනස් වීගෙන එනකොට මේ වගේ පරිසර තත්ත්වය වැඩි දියුණු වීගෙන එනකොට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ප්‍රයෝජන සම්බන්ධව යම් අවබෝධයක් ලබා ගැනීම දැනුවත් කිරීම සහ ඒ සම්බන්ධව වාර්තා කිරීම ඉතාම වැදගත්. දැන් අපි දකිනවා ලෝක පුරා සාර්ථකව කෙරෙන වනාන්තර ව්‍යාපෘති සම්බන්ධව ඩොකියුමන්ටරි මේ වැඩසටහන් හැදිලා තියෙනවා. ටීවී වල යනවා, පත්තර වල යනවා, රේඩියෝ වල යනවා. ඒ වගේම ඒවා සම්බන්ධව ලිපි ලේඛන ලියවෙනවා. එතකොට ඒවා ලියවුනහම ඒවා සම්බන්ධව රිසර්ච් එහෙම නැත්නම් සමීක්ෂණ වාර්තා ලියවෙනවා. එතකොට මේවා ලියවුනහම දැන් අපි අර ඉස්සෙල්ලා බේස්ලයින් සර්වේ එකක් කියලා කිව්වනේ අපි තත්වය සම්බන්ධව මැප් කිරිල්ලක්. එහෙම නැත්නම් සිතියමක් ගත කරනවා කියලා පැල කොහෙද, ගල් කොහෙද, ඇලවල් කොහෙද, වතුර පාරවල් කොහෙද මේ දේවල්. එතකොට ඒකෙදිම අපි සත්තු ඉන්නවා නම් ඒ සත්තු සම්බන්ධ තොරතුරුත් ඇතුළත් කරනවා. දැන් අපිට මේක කරගෙන යනකොට යම් කිසි කාලයකදී අපිට පුළුවන් බලන්න මේකේ දැන් වැඩි වෙලා තියෙන පැල ප්‍රමාණය. අපි හඳුන්වලා දීපු පැල ස්වභාවිකව වැඩි වෙච්ච පැල, ඊට අමතරව කුරුල්ල වැඩි වෙලා තියෙන ප්‍රමාණය, සත්තු වෙන ප්‍රමාණය වැඩිවීම, කෘමීන්ගේ වැඩිවීම මේ ඔක්කොම වාසි. මේ ඔක්කොම ඵල ප්‍රයෝජන. මේ ඔක්කොම බයෝඩයිවර්සිටි එහෙම නැත්නම් ජෛව විවිධත්වය වැඩි කරන්න අපි දායක වෙලා තියෙන ආකාරය මේව තමයි වාසි. ඒවත් එක්ක කෘෂිකර්මයට ඒවා බලපානවා, ඒවා හේතු වෙනවා කෘෂිකර්මයේ දියුණුවට. ඒ කියන්නේ පළවැල වැඩි වෙන්න, ඒ වගේම ප්‍රදේශයේ උෂ්ණත්ව තත්ත්වයන් පාලනය කරන්න, ජලය වැඩි වෙන්න, මේ වගේ ගොඩාක් දේවල් මිනිස්සු අතර සහ සතුන් අතර තියෙන ගැටුම් අඩු කරන්න මේ ඔක්කොටම හේතු වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම අපි තේරුම් අරගෙන මේවායේ ප්‍රතිලාභ හැමෝටම ලබා දෙන ලැබෙනවා කියන එක දැනුවත් කිරීම, sannivedanaya කිරීම කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට මේ වගේ ව්‍යාපෘතියක වැඩිම දායකත්වයක් ලබා දෙන අයට පුළුවන්කම තියෙනවා ඇගයීමකට ලක් කරන්න. ඔවුන්ට සහතික පත්‍රයක්, ඔවුන්ට වැඩසටහන් සඳහා පරිසර ආයතනත් එක්ක කටයුතු කරන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ මේ කතාව සාර්ථකත්වයේ ලෝකයට කියන්න මාධ්‍ය හරහා මේ සියලු අවස්ථාවන් ලබා දීම සිද්ධ කරන්න ඕනේ. ඒ තුල ඊටාම හොඳ වැඩසටහනක් අවසානයේ අපිට කිරීමේ හැකියාව ලැබෙනවා.